දෝත ගැහෙනා දෙවියන් ලක් පොළවට වැඩියා හෙලෝ මම දිනිත් අකලංක ආයිබෝන් හැම දෙනටම අද අපි කරන්න හදන්නේ මම කරපු මික්සන් මාස්ට්‍ර එකක ගොඩක් දෙනෙක් ඇහ්වා මේක කමාජ්ගේ වීරයා සෝන් එක මේක රිලිස් කල්ල ටික දවසක් වෙනවා ඉතින් රිලිස් කල්ල ඉවරුණ පස්සේ ගොඩක් අය ආපු දෙයක් තමයි මේකේ මික්සෙක් කරේ කොහොමද මාස්ට්‍රෙක් කරේ කොහොමද කියන එක ඉතිං අද මට පොඩි අවස්ථාවක් හම්බුණා මේක නැවත අපිට කරේ කොහොමද කියන එක මගේ ප්‍රොජෙක්ට් එක අපි ඒ විදියටම ප්‍රොජෙක්ට් එකේ සිද්ධ වෙච්චදී නැවත පොඩි රිවිව් එකක් විදිහට කරන්න තමයි කල්පනා කරේ මේක සිද්ධ වෙච්ච තැන වෙන එකක් නමුත් දැන් මම ඉන්නේ පර්ල් බේ ස්ටූඩියෝ එකේ පර්ල් බේ ප්‍රෙමිසස් එක මට යූස් කරන්න chance එක හම්බුණා මෙතන ඒ ප්‍රොජෙක්ට් එක නැවත මට මේ ස්ටුඩියෝ ෆැසිලිටි එක ඇතුලේ හරියට මොනිටරින් එක හරි එකෝස්ටිකලි ට්‍රීටඩ් රූම් එකක නැවත කරන්න chance එකක් හම්බුණා ඒකේ ලොකු විශේෂත්වයක් තියෙනවා ටියුටෝරියල් එක මේක කරගෙන යනකොට ඒක මම හරියට ඔයාලට විස්තර කරන්න මම පොඩි ක්ලිප් එකක් ප්ලේ කරන්නම් ට්‍රැක් එකේ මුලින්ම අපි ප්ලේ කරා නමුත් මම ආයෙ ප්ලේ කරන්නම් ඒකෙදි මම ස්විච් ඔෆ් ඔන් ඇන්ඩ් ඔෆ් කරනවා මගේ ප්ලගින් චේන් එක ඔක්කොම එතකොට ඔයගොල්ලන්ට කොහොමද මේකේ සවුන්ඩ් එකේ වෙනස කියන එක බලා ගන්න පුළුවන් හැබැයි පොඩි දෙයක් තියෙනවා ගේන් එකේ ලොකු වෙනසක් දැනේ ගේන් එකේ වෙන වෙනසට වඩා ඩෙප්ත් වයිස් ලෝ එන්ඩ් එකේ ෆෝකස් එක ස්ටීරියෝ එන්ඩ් එක ඒ කියන්නේ මිඩ් සයිඩ්ස් වල තියෙන ඉන්ෆර්මේෂන් ඩීටේල් එක ඒ ටික තමයි ඇත්තටම එන්හෑන්ස් වෙන්නේ ගේන් එක වැඩි කරන එක වෙන්නේ ලිමිට් එකකින් විතරයි නමුත් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා අර ගේන් එක ගැන වැඩි හිතන්න නැතුව අනිත් ඩීටේල් ගැන පොඩ්ඩක් හිතන්න කියලා රැකවරණය දෝත ඇහෙනා මේ දැන් ඔයගොල්ලන්ට ඇහෙන්නේ දැන් මේ ඇහෙන්නේ මගේ ප්ලගින් චේන් එක මම සම්පූර්ණ ඩිඇක්ටිවේට් කළා දැන් මම ප්ලගින් චේන් එක ඇක්ටිවේට් කරනවා බේසිකලි ඔන්න ඔය වෙනස තමයි අපි කියන්නේ මේ මාස්ටර් එක දී අචීව් කරපු වෙනස ඒක එකින් එක කොහොමද උනේ කියලා අපි දැන් බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ ස්ක්‍රීන් එක දැක්කොත් මේකේ මම පාවිච්චි කරලා තියෙන්නේ ස්ටුඩියෝ 1 කියන software එක DAW එක විදියට. එතකොට මේකේ මම channels 3ක් පාවිච්චි කරලා තිනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම මික්සිං සෙෂන් එක මම වෙනම කළා. ඒ මික්සිං එකේ මික්ස් ස්ටීරියෝ ෆයිල් එක මාස්ටර් අවුට් එක ලිමිටර්ස් මොනවත් නැතුව මං හිතන්නේ dB 5ක 4ක විතර පොඩි හෙඩ්රූම් එකක් එක්ක මම ඒකේ ස්ටීරියෝ එක අවුට් එක එළියට අරන් තිනවා. ඒ ස්ටීරියෝ අවුට් එක තමයි මම මෙතන මාස්ටර් එකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒතකොට මගේ මාස්ටර් channel එකේ ඒ ස්ටීරියෝ අවුට් එක වෙනම තියෙනවා. ඒකට තමයි මම වෙනම ට්‍රීට් කරලා තියෙන්නේ. මෙතනදි මේ channel තුන ගත්තොත් මේක මගේ මාස්ටර් channel එක. ඒකේ මම plugins පාවිච්චි කරලා තියෙනවා. ඇතර මේකේ plugins ගොඩක් තියෙනවා. නමුත් ඒකේ මේ track එකේ හැටියට මේකට අවශ්‍ය කරන plugins ටික විතරක් මම පාවිච්චි කරලා තිනවා. ඊළඟට මම වෙනම reference channel එකක් පාවිච්චි කරලා තිනවා. මේ reference channel එකේ මගේ reference track එකක් මම load කරගෙන තිනවා. ඊට පස්සේ මගේ master out එක මම වෙනම අරගත්ත මම finalize කරපු out එකත් ඒකත් තියෙනවා මගේ channel එක. එතකොට සහ මම වෙනම metering channel එකක් තියෙනවා. දැන් ඇත්තටම අපි ඇනලොග් පාවිච්චි කරනවා නම් අපිට ඇනලොග් මීටරින් සිස්ටම් එකක් තියෙනවා ගොඩක් මාස්ටරින් ෆැසිලිටීස් වල. නමුත් DAW එකේ අපි මාස්ටර් මේන් අවුට් එකට මුකුත් දාන්න නැතුව මම වෙනම ඒකට ඩෙඩිකේටඩ් channel එකක් අරගෙන තියෙනවා. ඒකේ software කීපයක් පාවිච්චි කරලා තියෙනවා.
ඒ ටික අපි ප්‍රොසෙස් එක යනකොට බලමු කොහොමද කියලා. ඉතින් ඔන්න ඔහම channel 4ක් මම පාවිච්චි කරලා තියෙනවා. එතකොට මම plugin එක අපි බලමු මේක deactivate කරලා මුලින් ඉඳන් අපි බලමු කොහොමද process එක යන්නේ කියලා. ඉස්සෙල්ලම මේ track එකේදී ඉස්සෙල්ලම මම සාමාන්‍යයෙන් කොහොමත් mastering එක වෙන්නේ master එකේදී වෙන්නේ ඉස්සෙල්ලම වෙන්නේ clean up කරන එක. ඒ කියන්නේ track එකේ තියෙන සින්දුවේ තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒක EQ කරන එකෙන් තමයි පටන් ගන්නෙ. ගොඩක් වෙලාවට මගේ approach එක ඒක. මේකේ මම ඒකට පාවිච්චි කරලා තියෙනවා EQ එකක්. ඉතින් ඒක මේක plugin alliance EQ එකක්. මේක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ විශේෂත්වය මේක mid sides වෙනම මට treat කරන්න පුළුවන්. ඒක තමයි එකම විශේෂත්වය. ඉතින් ඒ නිසා මම ඔයාලට මේකේ පේනවා ඇති mid section එකේ මම low end එක පොඩි cut එකක් දාලා තියෙනවා. සහ මේකේ 200 Hz වලින් මම එතනත් මේකේ low end එකේ පොඩි bump එකක් තිබුණා. ඒකත් මම පොඩ්ඩක් පොඩි notch filter එකක් දාලා ඒක cut කරන් තියෙනවා. ඊට පස්සේ මම මේ දැන් මේ මම ඔයාලට කියන්නේ මේ මම ඒක වෙනම පෙන්නන්න. මේකේ mono section එක විතරයි. ඒක තමයි මගේ පළවෙනි approach එක. මේ ඇහෙන්නේ සම්පූර්ණ ස්ටීරියෝ ෆයිල් එක. දැන් අපි මේකේ මොනෝ සෙක්ෂන් එක ඇහුවොත් මෙන්න මේක තමයි මොනෝ සෙක්ෂන් එක. බලාගෙන ඉන්න අයට පේනවා නම් ඔයගොල්ලන් හොඳ මොනිටරින් සිස්ටම් එකක් තියෙනවා නම් ගොඩක් හෙඩ්ෆෝන්ස් තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් හොඳ කැලිබ්‍රේට් රූම් එකක් තියෙනවා නම් වැඩි හොඳයි. ඔයගොල්ලන් තේරෙනවා ඇති සයිඩ්ස් එහෙම නැත්නම් පැත්තේ තියෙන ඉන්ෆර්මේෂන් ටික නැති වෙනවා මොනෝ අහද්දී. මම මේ EQ එක enable කරලා disable කරලා පෙන්නන්න ඒකේ ඇති වෙන වෙනස. ඔයගොල්ලන් තේරෙනවද දන්නේ නැහැ ලොකුම වෙනස වෙන්නේ low end එකට. low end එක පොඩ්ඩක් clear වෙලා tight වෙලා ඒක පොඩ්ඩක් open ගතියක් එනවා. ඒක තමයි මගේ පළවෙනි approach එක. එතකොට ඒකේ sides වල මම ස්ටීරියෝ සෙක්ෂන් එක අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේ ඇහෙන්නේ මේ track එකේ ස්ටීරියෝ සෙක්ෂන් එක. ඒ කියන්නේ ස්ටීරියෝ සෙක්ෂන් එක කියලා කියන්නේ sides එහෙම නැත්නම් ස්ටීරියෝ සෙක්ෂන් එක sides වල තියෙන්නේ වැඩිපුරම information reverb එතකොට effects ඒ වගේ detail තියෙන ඒ ටික තමයි sides වල තියෙන්නේ. දැන් අපි අහපු track එකේ mono end එක ඇරෙන්න sides වල මේ ටික විතරයි තියෙන්නේ. එතකොට ඒකේ EQ එක අපිට අහගෙන ඉන්න බැරි information ගොඩක් තියෙනවා මේකේ. මේ harmonies arrange කරපු ඒවා virtually arrange කරපු harmonies වගේක් තියෙනවා සමහර ඒවා. මේ reverb ගොඩක් add කරපු ඒවා තියෙනවා. EQ එක enable කරාම වෙනස මම හිතනවා තේරෙයි කියලා. low end එක පොඩ්ඩක් චූටි වෙනසක් වෙලා ඒකේ sides වල highs පොඩ්ඩක් වැඩි වෙනවා. ඔන්න ඒ ටික විතරයි මම කරගෙන තියෙන්නේ. ඒකයි මේකේ මේ EQ එකේ හැටියට මම මේ track එකේ 105ක් වෙනකන් hertz 105ක් වෙනකන් මගේ bass එක මම mono කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ විශේෂ හේතුවක් තියෙනවා. අපි මේක club system එකක හරි එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි outdoor play කරද්දී PA system එකක play වෙද්දී ගොඩක් වෙලාවට අනිවාර්යෙන්ම තියෙන්නේ sub එකක් වෙනම තියෙනවා. එතකොට අපි stereo bass එකක් එහෙම නැත්නම් අපි bass එක channel දෙකකම information තිබ්බොත් ඒ තියෙන information එක එයාට තනි ස්පීකර් එකකින් represent කරගන්න අමාරු වෙනවා. එහෙම නැත්නම් ඒකේ පොඩි loss එකක් එනවා. ඉතින් ඒ හින්දා මම C වෙනකන් සාමාන්‍ය අපේ kick එකක thumb එක තියෙන තැන එතනින් පල්ලෙහාට low end එක ගොඩක් හරිම information ටික තියෙන එතන. ඉතින් ඒ හින්දා ඒ ටික මම mono කරගෙන තියෙනවා. ඒ ටික තමයි මගේ පළවෙනි EQ එකේ approach එක. හරි. එතකොට
පළවෙනි EQ එක ඕක. මේකේ මොනෝ එක මට පුළුවන් පොඩ්ඩක් මොනෝ කරපු එක නැති කරලා පෙන්නන්න. එතකොට සාමාන්‍යයෙන් හරි මම දැන් ඉන්න ප්‍රෙමිසස් එක ගැන මම පොඩ්ඩක් කියන්නම් කිව්වේ ඒකයි. මම මගේ ඉන්න මේ රූම් එකේ රූම් ඩයිමෙන්ෂන්ස් ඇවිල්ලා ලෙන්ත් එක තියෙනවා අඩි 20ක්. එතකොට මේ රූම් එකේ හයිට් එක කියන්නේ උස තියෙනවා අඩි 12මාරක්. ඒ වගේම පළල අඩි 16ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි 20 Hz වගේ ගත්තොත් ඒක ලෙන්ත් එක ඔයගොල්ලෝ බැලුවොත් ලොකු දිග ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් 30 Hz ගත්තොත් අඩි මට මතක විදිහට අඩි 60 ගාණක් වගේ කට වඩා වැඩි. 20 Hz ගත්තොත් අඩි 90 ගානකට වඩා වැඩි. කොහොමත් අපි සාමාන්‍යයෙන් 10x10 රූම් එකක වගේ ඉඳන් ඇහුවොත් අපිට ඇහෙන ක්ලැරිටි එක ඩීටේල් ප්‍රමාණය ගොඩක් වෙනස් දෙයක් තමයි අපිට ඇහෙන්නේ. මොකද ඒ ලෝ ෆ්‍රීකවන්සිස් අපේ ස්වීට් ස්පොට් එකේ ඉඳන් පහු කරලා ට්‍රැවල් කරාට පස්සේ නැවතත් අපිට ඇහෙනවා. එතකොට අපි ඇත්තටම අහන්නේ මල්ටිප්ලයි වෙච්ච දෙයක් තමයි අපි ඇත්තටම අහන්නේ. එහෙම තැනක ඉඳන් ඩිසිෂන්ස් ගන්නකොට ගොඩක් වෙලාවට ඒක එක සිස්ටම් වල ප්ලේ වෙනකොට තමයි ප්‍රශ්නේ එන්නේ. ඒක තමයි ගොඩක් අපේ සින්දු වල තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි දැන් ඉන්ටර්නැෂනල් සින්දුවක් ගත්තාම ඒක ඕනම තැනක ප්ලේ වුණත් ඒකේ ක්ලැරිටි එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මික්ස් එකක් මාස්ටර් එකක් කළා ගොඩක් වෙලාවට ගොඩක් අය කියන්නේ ඒක ගිහිල්ලා ප්ලේ කරපු ගමන් කාර් එකේ ප්ලේ කරපු ගමන් කාර් එකේ ස්පීකර් දෙක දෙදරන්න වගේ ගන්නවා කියලා. දැන් මේ ප්‍රෙමිසස් එකේ ඒ ප්‍රශ්නේ නැහැ. විශේෂයෙන්ම ජෙන්ලික්ස් මොනිටර්ස් දෙකක් පාවිච්චි කරලා ඒකේ සබ් එකත් එක්ක ඒක කැලිබ්‍රේටඩ් රූම් එකක් මේ විශේෂයෙන් මේ ස්පීකර්ස් දෙක කැලිබ්‍රේට් කරලා තියෙන්නේ. ඒ හන්දා මේ රූම් එකේ ස්පෙෂලි ලෝ එන්ඩ් එක හරියටම ජජ් කරන්න පුළුවන්. එතකොට මං ඇත්තටම මම ගෙදරදී පාවිච්චි කරේ මේ මික්ස් ඇන්ඩ් මාස්ටර් එක කරද්දී Sennheiser HD650 හෙඩ්ෆෝන් සීරීස් එක. ඒක සාමාන්‍යයෙන් ප්‍රෝ ලෙවල් එකේ පටන් ගන්න හෙඩ්ෆෝන්ස් දෙකක්. ඉතින් ඒකෙත් එක්ක මම Sonarworks EQ එකක් පාවිච්චි කරා ඒක ෆ්ලැට් කරගන්න. නමුත් එතන තිබ්බ මට තිබ්බ ඉන්ෆර්මේෂන් එක මම ෆීල් කරපු දේ සහ මෙතනදි මට දෙන්නේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මට හිතෙනවා මේ ආපහු මේක මික්ස් මාස්ටර් කරන්න පුළුවන් ක්‍රමයක් තිබ්බනම් හොඳයි කියලා. අන්නේ වෙනස ලොකු වෙනසක් තියෙනවා. මොකද මාස්ටර් එකක් කියන්නේ පළවෙනියටම කිසිම ඉක්විප්මන්ට් එකක් නෙමෙයි රූම් එක. අපිට ඇහෙන දේ මාස්ටරින් අප්‍රෝච් එකක වෙනස වෙන්නේ මික්සිං ඉන්ජින කෙනෙකුට අහන්න බැරි වෙන්න දේ ඩීටේල් ඉන් ඩීටේල් හැමදේම අහන එක. අනිත් හැම ප්‍රොසෙස් එකක්ම දැන් මම කිව්වා වගේ මුලින්ම EQ ඊට පස්සේ කම්ප්‍රෙෂන් ඔය වගේ අනිත් හැමදේම මික්සිං ප්‍රොසෙස් එකේ තියෙන දේම තමයි. ලොකුම වෙනස වෙන්නේ එතන. ඉතින් ඒකත් එක්ක අපි යමු ඊළඟට සෙකන්ඩ් අප්‍රෝච් එකත් මම පාවිච්චි කරලා තියෙන්නේ EQ එකක් සෙකන්ඩ් එකත් ඒක අපි බලමු මොකක්ද කියලා. මේක ෆැබ් ෆිල්ටර් කියන EQ එක මම පාවිච්චි කරලා තියෙන්නේ. ඒක අපි මේ EQ එකේදී ඇත්තටම ඔයාලට පේනවා ඇති මේ EQ එකේ මම කරලා තියෙන්නේ සම්පූර්ණයෙන් ක්ලීන් අප් කරන ටික. ඒ කියන්නේ සුද්ධ කරනවා. වෙන මුකුත් කරලා නැහැ. ලොකු දේවල් මොනවත් කරලා නැහැ. හැබැයි මේකත් මම මිඩ් සයිඩ් කියන ප්‍රොසෙස් විදිහට තමයි මම ස්ටීරියෝ අප්‍රෝච් එකක් නෙමෙයි ඒකෙත් කරේ මිඩ් සයිඩ් අප්‍රෝච් එකක්. මේකේ අපි post EQ එක දාගත්තොත් ඔයාලට පේනවා ඇති දැන් මේ EQ එකේ තියෙන ගොඩාක්ම පහසුව තමයි අපිට මේක විෂුවලි අපිට මේක දකින්න පුළුවන් මේ ඔඩියෝ ඉන්ෆර්මේෂන් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මට මේ ලෝ එන්ඩ් එක මට ඕනේ වුණා ඒක ගොඩක් ෆෝකස්. හැබැයි ඕවර් කිලින් කරන්න මේ කියන්නේ අනවශ්‍ය විදියට ඕනවට වඩා ඒක පොප් අප් වෙන්නේ නැති වෙන්න ක්ලියර් කරන්න. ඉතින් ෆැබ් ෆිල්ටර් එකේ මට ඒක
එකන කවාකාර හැඩට එකනේ මේක සම්පූර්ණයෙන් එලියට එන්න ඇතිවෙන්න මට අවශ්‍ය තැනින් විතරක් රවුන් කල්ල මම කර්වි විදියට මං ඒක කපාගෙන තියෙනවා. හැබැයි ඒ කපල තියෙන්නේ සම්පූර්ණ ස්ටීරියෝ ෆයිල් එක නෙමේ. ඒ අනවශ්‍ය ලෝඑන්ඩ් එක අයින් කරලා තියන්නේ මොනෝ සෙක්ෂන් එක විතරයි. දැන් මේ අපි අහන්නේ මොනෝ සෙක්ෂන්. ඔයගලන්ට හොඳට අහන්න ලෝඑන්ඩ් එක. මොකද ඒකේ ලොකු වෙනසක් දැනේ. මම මේ EQ එක enable කරලා disable කරනවා. ඒක අපිට තා පොඩ්ඩක් ඕනනම් බලන්න පුළුවන්. අපි මෙතන 300 වෙනකම් මේක ෆිල්ටර් කරගත්තොත් දැන් ඔයගලන්ට මේ ටික හරියට ඇහුවොත් බලන්න කික් එක වදින එක ඒක පොඩ්ඩක් ෆෝකස් අහන්න. ඒක මම පොඩ්ඩක් වැඩි කරලා පෙන්නන්න. ඔන්න ඔය වෙනස තමයි මට ඕන කරේ. හැබැයි මෙච්චර ලොකු වෙනසක් නෙමෙයි. සටල් වෙනසක්. ඒ කියන්නේ පොඩි වෙනසක්. මට මික්ස් එකේදී මට කික් එකයි ස්නේහය කික් එකයි බේස් එකයි එක්ක සෙපරේෂන් ගත්තට පස්සේ එතන පොඩි තව ඩීටේල් ටිකක් මට ඕන වුණා. ඒක මම මොනෝ සෙක්ෂන් එකේ විතරක් මම ඒක එළියට අරන් තියෙනවා. සහ ලෝ එන්ඩ් එක මම පොඩ්ඩක් වැඩි වෙන ටික අයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ස්ටීරියෝ සෙක්ෂන් එක මම පටන් ගන්න තියෙන්නේ හර්ට්ස් 150න් පස්සේ. මම පළවෙනි EQ එකේ ඔයගලන්ට මතකද දැන් මම 100 වෙනකම් විතරයි මොනෝ කරන් තිබ්බේ. හැබැයි මෙතන බේස් එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මම එතන 130 හර්ට්ස් වල කියන්නේ හර්ට්ස් 130න් මම ඒක කපලා තියෙනවා. ඉතින් එතනට එනකම්ම මම ස්ටීරියෝ සෙක්ෂන් එක තියාගෙන හිටියනම් මේකේ පොඩි රම්බල් ගතියක් ආවා බේස් එකේ. ඉතින් ඒ හින්දා මම එතනට එනකම්ම මුකුත් සයිඩ්ස් වල තිබ්බේ නැහැ. කියන්නේ ස්ටීරියෝ ඉන්ෆර්මේෂන් මොනවත්ම නැහැ. ඒතකොට ලෝ එන්ඩ් එක ගොඩාක්ම ෆෝකස්. දැන් මේක මට ඕනනම් මේ දැන් අපි අහන්නේ ලෝ එන්ඩ් එක විතරක් හින්දා මම ස්ටීරියෝ සෙක්ෂන් එක ඇඩ් කරලා පෙන්නන්නම් ඔයාලට. දැක්ක නේද කොච්චර වෙනසක් වෙනවද කියලා. ඉතින් අන්නේ ක්ලැරිටි එක කියන්නේ පොඩි ඩීටේල් තමයි කරලා තියෙන්නේ. නමුත් ඒකෙන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒක තමයි පළවෙනි ඒ කියන්නේ මේ EQ එකේ පළවෙනි අප්‍රෝච් එක උනේ. තව දෙයක් මට කියන්න තියෙනවා විශේෂයෙන් ද මාස්ටරිං අප්‍රෝච් එකක් ගැන ගොඩක් අය හිතන්නේ මික්ස් එකක් කරාට පස්සේ මික්ස් එකේ දී හැමදේම විසඳලා ඉවරලා මික්ස් ඒක තමයි අතර වෙන්න ඕනේ. නමුත් මික්ස් කරපු දේ ඒකේ ලෙවල් අප් කරන එක තමයි ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන ප්‍රසීව් ලෙවල් එක ගන්න එක. නමුත් මේ එතනින් එහාට අපිට තව ගොඩක් දේවල් මාස්ටර් කරන්න පුළුවන්. ඇත්තටම කරන්න අවශ්‍ය නැහැ. හොඳ මික්සිං ඉංජිනේර කෙනෙක් කරපු දෙයක ගොඩක් දේවල් හදන්න නැහැ. දැන් වැඩේ උනේ ගොඩක් මේ ඒ කියන්නේ මේකෙදී උනේ මේක මික්ස් කරෙත් මමයි. ඒකින්ද අඩුපාඩු ගොඩක් තිබ්බා. මේ ඒක රෙෆරන්ස් පාවිච්චි කරන්න කියන්නෙත් ඒකයි. රෙෆරන්ස් පාවිච්චි කරලා ඒක මම මාස්ටරිං සෙෂන් එකේදී බලනකොට මට අඩුපාඩු ගොඩක් පේනුණා. ඒ හින්දා ඒ ස්ටෑන්ඩඩ් ලෙවල් එකට ගන්න ඒ අඩුපාඩු ටික හදන එක තමයි අපි කරන්නේ. ඉතින් අර ලෙවල් අප් කරන එක විතරක්ම නෙමෙයි. ඉතින් එතකොට මේ දෙවනි EQ එකෙන් ඇත්තටම කරලා තියෙන්නේ ඒ අනවශ්‍ය අඩුපාඩු ඒ කියන්නේ අවශ්‍ය නැති ෆ්‍රීකවන්සිස් කට් කරපු එක සහ මිඩ් ඇන්ඩ් සයිඩ්ස් වල පොඩි ක්ලැරිටි එකක් ගත්ත එක. ගොඩක් අයට විශේෂ ඒ කියන්නේ එක මත තියෙනවා මිඩ් ඇන්ඩ් සයිඩ් EQ ගැන. මම ඒකට ගොඩක් කැමති. මොකද ලෝ එන්ඩ් එක ෆෝකස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සින්දුවක ඒ කියන්නේ ඔඩියෝ ෆයිල් එකක මික්ස් එකේදී මාස්ටර් එකේදී 70%ක්ම ඒ කියන්නේ එනර්ජි එක තියෙන්නේ ලෝ එන්ඩ් එකේ. ඒ කියන්නේ බේස් පැත්තේ. බේස් පැත්ත අපි හරියට මැනේජ් කරනවා නම් ඕනම කෙනෙකුට හයිස් පැත්ත සාමාන්‍ය ඕනම කෙනෙකුට ඒක ට්‍රීට් කරන්න පුළුවන්. මොකද ඒක අපිට සාමාන්‍යයෙන් ඇහෙනවා. නයික්වෙස්ට් තියරි එකේදී කියන්නේ අපි
අපි සාමාන්‍යයෙන් ඔඩියෝ ඉන්ජිනියරින් වලින් දන්න කෙනෙක් දන්නවා අපිට ඇහෙන ෆ්‍රීකවන්සි රේන්ජ් එක පටන් ගන්න ගොඩක් උඩින්. ඒක අපිට පහසුවෙන් ඇහෙනවා. ඕනම රූම් එකක ගොඩක් ඩීටේල් ඇහෙනවා. නමුත් අදටත් මාස්ටරින් කියන දේ පොඩ්ඩක් බ්ලැක් කාටයක් හරි එහෙම නැත්නම් ටිකක් හැමෝම හොයන්න අවශ්‍ය දේ වෙලා තියෙන්නේ. ඒකේ තියෙන ගොඩක් මිස්ටීරියස් දේවල් හින්දා නෙමෙයි. නමුත් මේ ලෝ එන්ඩ් එක අපිට හරියට මොනිටර් කරන්න බැරි හින්දා. ඒතු වෙන ලොකු දෙයක් මම ඒක ඇත්තටම දකින්නේ නැහැ. ලොකු මාස්ටරින් ෆැසිලිටිස් වල තියෙන්නේ ඇත්තටම දැන් පර්ල් බේ එකේදී මම දකින්නේ ඒකයි මේකේ දිග පළල සහ උස කියන ඒ කියන්නේ කියුබික් මේකේ තියෙන මේ විශාලත්වය සහ ඒ කියන්නේ ෆ්‍රීකවන්සිස් වල ට්‍රැවල් කරන් තියෙන ඉඩ. එතකොට රූම් මෝඩ්ස් ඇති වෙන්න තියෙන හැම රූම් මෝඩ් එකක්ම හරිම අවම විදිහට තමයි ඇති වෙන්නේ. ෆ්‍රීකවන්සිස් ඕවර්ලැප් වෙන්නේ නැහැ. නැවත නැවත අපිට වෙන අනවශ්‍ය දේවල් ඇහෙන්නේ නැහැ. අපිට ඇහෙන්න අවශ්‍ය දේ කලරේෂන් එකක් නැතුව හරි විදිහට ඇහෙනවා. ඉතින් ඒකට තව දේවල් තියෙනවා. මොනිටරින් පැත්තෙන් අපිට කැලිබ්‍රේට් කරපු මොනිටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කැලිබ්‍රේටඩ් DSP එකක් පාවිච්චි කරලා රූම් එක හරියට හදා ගන්න පුළුවන්. ඒක හරියට කරගත්තොත් මේ ප්‍රොසෙස් එක ගොඩාක් ලේසි වෙනවා. ඉතින් ගොඩක් අය හිතනවා මේ සොෆ්ට්වෙයාර්ස් එහෙම නැත්නම් ලොකු මැජික් ප්ලගින් එකක් ඇති එහෙම නැත්නම් වෙන මොන හරි ඩිවයිස් එකක් සීක්‍රට් ක්‍රමයක්. ඇත්තටම මේ හැම දෙයකටම වඩා ප්‍රධානම වෙන්නේ acoustically treated room එකක් සහ හරි මොනිටරින් පාත් එක. ඒක තමයි විශේෂයෙන්ම තියෙන්න ඕනේ. එතකොට මේ අප්‍රෝච් එක අපිට හරියටම දැනගන්න පුළුවන්. මං හිතන්නේ මේක ඔයගොල්ලෝ හොඳ හෙඩ්ෆෝන් දෙකකින් ඇහුවොත් හැමදේම ඉන් ඩීටේල් ඇහෙයි. අපි බලමු ඊට පස්සේ මේ සයිඩ්ස් වලින් පස්සේ මොකද වෙන්නේ. මේක ඩිසේබල් කරලා එනේබල් කරනකොට ගොඩක් ඩීටේල් මේ වෙනවා. දැන් සමහර කට්ස් මම මේ දාලා තියෙනවා. ඇත්තටම ඒක දැම්ම නොදැම්ම කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. නමුත් යම්කිසි වෙනසක් වෙනවා. ඒකෙන් ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. දැන් මෙතන මම මේක සෝලෝ කරලා පෙන්නන. මෙතන මේ ෆ්‍රීකවන්සි එකේ පොඩි ප්‍රශ්නයක් එනවා. ඒක ටිකක් අපිට අහන්න අමාරුයි. පොඩි ඩිවයිස් එකකින් ෆෝන් එකකින් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි ඔය එදිනෙදා ගමන් කරන බස් වල එහෙම නැත්නම් ඒ වගේ තැන්වල මේ ෆ්‍රීකවන්සි එක annoying ෆ්‍රීකවන්සි. ඒ හින්දා ඒක මම අයින් කරගෙන යනවා. ඒ වගේ මේ මෙතන කට්ස් ගොඩාක් පේනවා. මම ඇත්තටම 1 2 3 4 5 6 7 8 9 10ක් විතර කට්ස් 10ක් විතර පාවිච්චි කරලා තියෙන්නේ මේ වගේ අනවශ්‍ය ෆ්‍රීකවන්සිස් අයින් කරන්න. ඉතින් ඔන්නෝක තමයි දෙවනි අප්‍රෝච් එක. සම්පූර්ණයෙන් මේ මාස්ටර් එකේ තියෙන අපිට අවශ්‍ය නැති අනවශ්‍ය දේවල් ටික අයින් කරගන්න තමයි දෙවනි අප්‍රෝච් එක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට EQ දෙකක් අපි දැනට පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට අපි බලමු තුන්වෙනියට මොනවද කරලා තියෙන්නේ කියලා. softwares ගොඩක් තියෙනවා මේකට. මම plugin alliance පාවිච්චි කරන හින්දා මම මේක පාවිච්චි කරා. මේක disable කරලා enable කරාම ඔයාලට වෙනසක් තේරෙයි. පොඩි වෙනස්කමක් තියෙන්නේ. අපි අහමු මේකේ මොකක්ද වෙනස වෙන්නේ කියන එක හරියට in detail. මේකෙදි මම ඇත්තටම කරලා තියෙන්නේ මේක harmonic excite එකක්. ඒ කියන්නේ මේ harmonics කියන්නේ අපි යම්කිසි frequency එකක් ගත්තාම ඒකේ පළවෙනි හාමනික් එක 20 Hz ගත්තොත් ඒකේ පළවෙනි හාමනික් එක 100 ගත්තොත් ඒකේ හැම ෆ්‍රීකවන්සි එකම first second third harmonics කියලා තියෙනවා. මම හිතන්නේ මියුසික් කරපු අය ඒක දන්නවා. ඒ කියන්නේ ඒ ෆ්‍රීකවන්සිස් තමයි අපිට ඒ කියන්නේ full coverage තියෙන සිස්ටම් එකක අපි අහනවා නම් අපිට මේ හැමදේම in detail ඇහෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට අහන්නේ mobile devices වල සහ සමහර
එකන ෆුල් රේන්ජ එක මැහෙන් නැති තැන්වල තම අපි 90%ක්ම ගොඩක් අය අහන්න. ඒ වගේ තැන්වලදී අපි සම්පූර්ණයෙන් මේ ෆයිල් මේ ට්‍රැක් එකක් සූඩිය එක හැදුවට LED එක හරියට ඩිලිව වෙන්න හැ. ඉති ඒහින්ද මට ඕන වුණා මේ ලෝඑන්ඩ් එක තියෙන ඉන්ෆර්මේෂන් 20-30 හර්ට්ස් එතකොට 100 වෙනකම් ඒ තියෙන 100 වෙනකම් තියෙන කික් එක එතකොට එතන තියෙන එනර්ජි ලෙවල් එක තියෙන බේස් එක ඒ ටික අපි ෆෝන් එකෙන් අහනවනම් අපිට ඒක ඇත්තටම අපිට ඇහෙන්නේ කික් එක ඇහුණට බේස් එක කියලා අපිට ඇහුණට අපිට ඇහෙන්නේ ඒකේ උඩ තියෙන හාමනික් එක. අන්නේ හාමනික්ස් ටික එළියට ගන්න තමයි මම ඊළඟ අප්‍රෝච් එක කරලා තින්නේ. හාමනික් එක්සයිට් එකක් පාවිච්චි කරලා මේක ටිකක් සමානයි සැචුරේෂන් වලට සැචුරේෂන්ම නෙමෙයි. ඒක තමයි මේක කරලා තියෙන්නේ. මේක වෙනස මේක සටල් වෙනසක් මං කරලා තියෙන්නේ. මේක වෙනස ලොකුවට පෙන්වන්න මට පුළුවන් මේක පොඩ්ඩක් වැඩි කරන්න. එතකොට ඒක පොඩ්ඩක් වැඩියෙන් පේනවා. අපි බලමු පොඩ්ඩක් වැඩි කරලා මේක. ඒක තමයි වැඩි කරාම වෙන්නේ. ඒක තව ඉන් ඩීටේල් ගියොත් මේ ස්ටීරියෝ සෙක්ෂන් එක ඉතින් ඒකේ අපි හාපනික්ස් එක එළියට අරගත්ත එක තමයි කරලා තියෙන්නේ. තව දෙයක් දැන් මේක හරියට හෙඩ්ෆෝන්ස් දෙකක් නැත්තම් එහෙම නැත්තම් අහන්න පුළුවන් එන්වයරන්මන්ට් එකක් නැත්තම් ඇත්තටම ඇහෙනව අඩුයි. ඒ නිසා මම හැමතිස්සෙම ඕගොල්ලන් කියන්නේ පුළුවන් හැම වෙලාවෙම බලන්න මේක හොඳ එන්වයරන්මන්ට් එකකින් නම් අහන්න. නැත්තම් මේකේ පොඩි චේන්ජස් මේ තියෙන ස්ටෙප්ස් වෙන වෙනම ඇහෙන්නේ නැති වෙයි. ඊළඟට දැන් තමයි අපි ට්‍රැක් එක කම්ප්‍රෙස් කරන ස්ටේජ් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට මාස්ටරින් කියලා හිතුවාම ගොඩක් අය හිතන්නේ ලොකු කම්ප්‍රෙසර් එකක් කම්ප්‍රෙෂන් වලින් තමයි හැමදේම වෙන්නේ එහෙම කියලා. ඇත්තටම මාස්ටරින් වලදී ගොඩාක් මාස්ටරින් ඉන්ජිනියර්ස්ලා වර්ල්ඩ් වයිඩ් ඉන්න මාස්ටරින් ඉන්ජිනියර්ස්ලා කම්ප්‍රෙෂන් කියන එක පාවිච්චි කරන්නේ නැති තරම්. ඒ කියන්නේ මොකද අපි මික්ස් එකකදී කම්ප්‍රෙෂන් සිද්ධ වෙන හින්දා. ඉතින් කම්ප්‍රෙස් කරනවා කියන්නේ අපිට ඉන්ෆර්මේෂන් වල තියෙන ඒ කියන්නේ ඩයිනමික් රේන්ජ් එක අතරම අඩු වෙන එක වෙන්නේ. එතකොට අපිට ඒ කියන්නේ අපි දැන් මේ පාවිච්චි කරපු හැම EQ එකකදීමත් අපිට උනේ ඉන්ෆර්මේෂන් ලොස් වෙනවා. අපි තියෙන ෆයිල් එකේ තියෙන ක්වොලිටි එක ඇත්තටම ටික අඩු වෙනවා. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් ගේන් කරගන්නකොට අපිට දෙයක් ලොස් වෙනවා ඇත්තටම. ඉතින් ඒ හින්දා මම කම්ප්‍රෙෂන් කියන එක මේකේ පාවිච්චි කරලා තියෙන්නේ බොහොම අඩුවෙන්. හැබැයි ඒ කියන්නේ අඩුවෙන් කියන්නේ එක තැනකදී විතරයි. ඇත්තටම මම මේකේ ඔයාලට බැලුවොත් පේන ඇති දැන් මෙතන 400 ඒ කියන්නේ 500 විතර මේ රේන්ජ් එක මම 482 වෙන එක කියන්නේ හර්ට්ස් 500ට එනකම මම කම්ප්‍රෙස් කරලා නැහැ. මම ලෝ එන්ඩ් එකත් අතහැරලා ලෝ මිඩ්සුත් අතහැරලා ඊට පස්සේ තමයි මම පටන් අරගෙන තියෙන්නේ කම්ප්‍රෙස් කරන්න. ඊටත් පස්සේ මේකේ 500 ඒ කියන්නේ 5000 හර්ට්ස් වෙනකන් හර්ට්ස් 5000 වෙනකන් විතරයි කම්ප්‍රෙසර් එක එනේබල් කරලා තියෙන්නේ. මම මේකේ පාවිච්චි කරලා තියෙන්නේ Pro C2 කියන එක ෆැබ් ෆිල්ටර් එකක්. ඒකේ හේතුව වෙන මොනවත් නෙමෙයි. ඒක බොහොම ක්ලීන් කම්ප්‍රෙසර් එකක්. ඒකේ ඇනලොග් ඒ කියන්නේ වෙනම වයිබ් එකක් වෙනම සද්දයක් එමියුලේෂන් එකක්වත් නෙමෙයි. ඒක හරිම ක්ලියර් සද්දයක් ක්ලීන් සද්දයක් තියෙන්නේ. දැන් ගොඩාක් වෙලාවට කියන්නේ අපි දැන් මික්සිං මාස්ටරින් කිව්වම ගොඩක් අය හිතනවා ඇනලොග් සද්දයක් ගන්න ඕන ඇනලොග් වයිබ් එකක්. එහෙම දේවලුත් තියෙනවා. දැන් සාමාන්‍ය මේ මගේ ප්‍රීසෙට් එක මේක ගත්තාම මම මේ පාවිච්චි කරන අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න ඕනොත් තියෙන කම්ප්‍රෙසර් එකක්. මේක එලිසියා ඇල්ෆා කියලා. දැන් කමාජ්ගේ වොයිස් එක එතකොට මේක තිබ්බ ඇරේන්ජ්මන්ට්ස් මේ වෙලාවේ මතක් කරන්න ඕන ට්‍රිමාල්. එයාගේ තිබ්බ මියුසික් ඇරේන්ජ්මන්ට්ස් සහ ඒ තිබ්බ ටෝන්ස් එක්ක මේකට ඇත්තටම එහෙම ලොකු ඇනලොග් වයිබ් එකක් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම දෙයක් ආව නම් මේක ඕනවට වඩා
ආටිෆිෂල් සෞන්ඩයක් එනවා. ඉතින් ඒ හින්දා එහෙම දෙයක් කළා නැහැ. මේ කම්ප්‍රෙසර් එක අපි ඔන් කරලා බලමු. එතකොට මොකද්ද දැනට මේ තියෙන සවුන්ඩ් එකට වෙන්නේ කියලා. මටත් ඇත්තටම වැරදුනා. වෙන කම්ප්‍රෙසර් එකක් ඔන් උනේ. තව එකක් මෙන්න මේක තමයි කම්ප්‍රෙසර් එක. දැන් ඒක ඔන් කරාම ඔයගොල්ලෝ හරි මොනිටරින් සිස්ටම් එකක අහනවා නම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඒ කියන්නේ ඩ්‍රම් ඇන්ඩ් බේස් වලට මොනවත්ම වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය සිංහල සින්දුවක් ඒ කියන්නේ මම එහෙම කියන්නේ අපි හැමදාම අහන අපේ සින්දුවක් අහලා අපි ඉන්ටර්නැෂනල් සින්දුවක් අහද්දී අපිට තේරෙනවා එකපාරටම මේ කියන්නේ 3D image ගතියක් 3D ගතියක්. ඒ කියන්නේ සින්ක් කරන එක්කෙනා ඉස්සරහා ඉඳන් ඒක හරියට අපේ on your face ඒ කියන්නේ මූණ ඉස්සරහට මේ ඉඳන් සින්ක් කරනවා වගේ අපිට low end එක අපි හරි සිස්ටම් එකක අහනවා අපේ chest එකට හරියට දැනෙනවා. එතකොට දෙපැත්තෙන් හාමනිස් මොන හරි ප්ලේ වෙනවා නම් ඒක අපේ කන් දෙක දෙපැත්තෙන් ඉඳගෙන අපි ළඟ ඉඳගෙන අපිට විස්පරින් කරනවා වගේ හරි ලස්සනට ඉමේජ් එක ඇහෙනවා. ඒ 3D ඉමේජ් එක එන්නේ ඇත්තටම මික්ස් එකේදී ඒක හදන්න පුළුවන්. නමුත් මාස්ටරින් වලදී කම්ප්‍රෙෂන් වලදී අපිට මේ ස්ටීරියෝ තනි ෆයිල් එක අපිට 3D ඉමේජ් එකක් විදිහට වෙනම ගලවලා එළියට ගන්න පුළුවන්. දැන් මේක ඇත්තටම 500 කියන්නේ හර්ට්ස් 500 ඉඳන් 5000 වෙනකන් ටික මේ ඔක්කොම ෆ්‍රීකවන්සි බෑන්ඩ් එකම 20 ඉඳලා 20000 වෙනකන් එකම තලයක තියෙන්නේ. මට ඕන වුණා මේකේ වොයිසස් එතකොට මේකේ ඩීටේල් ටික තියෙන කියන්නේ කමාජ්ගේ වොයිස් එක එතකොට ප්ලක් තියෙන ටෝන්ස් ටික ඒ ටික වෙනම ගලවලා වෙනම තැනකට ගන්න. එක මික්ස් එකේ අරන් තිබුණාට ඔක්කොම එකම ස්ටේජ් එකක තියෙන වගේ තමයි ඇහුනේ. ඉතින් හින්දා මේක ඔන් කරාම ඔයාලට වෙනස තේරෙනවා ඇති. ඒක ඉස්සරහට පනිනවා වගේ ගැලවිලා වෙනම ඉස්සරහට එනවා. අන්න ඒක තමයි මගේ හතරවෙනි අප්‍රෝච් එක. එතනින් තමයි කම්ප්‍රෙෂන් පටන් ගන්න. එතනට එනකන් ඇත්තටම කම්ප්‍රෙෂන් කරලා තිබ්බේ නැහැ. දැන් හැබැයි ගොඩක් අයට පේනවා ඇති මේ මගේ මාස්ටර් අවුට්පුට් එක ක්ලිප් වෙනවා. ඒ මොකද දැන් මේ හැම එකක්ම වෙනකොට ගේන් යම්කිසි ගේන් ප්‍රමාණයක් ඇඩ් වෙනවා. ඕක තමයි අපි සාමාන්‍යයෙන් අර ලොකුවට කියන්නේ ගේන් ස්ටේජින් කියලා. ඉතින් ඒ ගේන් වෙද්දී මම ඇත්තටම ලිමිටර් එක තාම ඔන් කරේ නැහැ. මම සාමාන්‍ය මුලදී මම පොඩ්ඩක් ලිමිට් එක ඔන් කළා සීලින් එකක් තියාගෙන තමයි වැඩේ කරන්නේ. දැන් මේක ඇත්තටම මම 0.3 කියන්නේ 0.3යි මම මේක ගේන් කරලා තියෙන්නේ ඇත්තටම ලිමිට් එකක් විදියට. දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය මාස්ටර් එකේදී කරන්නේ dB 4ක් 5ක් විතර ලිමිට් එකෙන් උස්සනවා. එතකොට මික්ස් එකේ තියෙන ඉන්ෆර්මේෂන් ටික ඇවිල්ලා ඒක තමයි ගොඩක් වෙලාට මාස්ටර් එකක් කියලා කියන්නේ. ඉතින් ඒක නෙමෙයි අතරම වෙන්න ඕනේ. ගේන් ස්ටේජින් කියලා එකින් එක හැම ස්ටේජ් එකේදීම ඒ ප්‍රොසෙස් එකත් එක්ක අවශ්‍ය විදියට ට්‍රැක් එකට අවශ්‍ය විදියට ගේන් එක වෙන ඇඩ් කරන එක තමයි ඇත්තටම හොඳ දේ. එතකොට ඒක හෙල්දි විදියට අපි ඔය හොයන ලස්සන සවුන්ඩ් එකක් අපිට ගන්න පුළුවන්. දැන් මේ වෙලාවේදී මම මේ සේෆ්ටි එක සහ මේ මගේ ඒ අවශ්‍යතාවය හින්දා මම ලිමිට් එක ඔන් කරගන්නවා. නමුත් ඒකේ ලොකු ගේන් එකක් ඇති වෙන්නේ නැහැ. එතකොට පස්වෙනි අප්‍රෝච් එක හැටියට මම තව කම්ප්‍රෙසර් එකක් පාවිච්චි කරලා තියෙනවා. මේක නම් Dyne 1 කියලා වෙනම කම්ප්‍රෙසර් එකක්. හැබැයි මේකේ මම ඔන් කරලා තියෙන්නේ මේ පැරලල් මෝඩ් එක විතරයි. කියන්නේ පැරලල් කම්ප්‍රෙෂන් එකක්. ඒ කියන්නේ ඒකෙත් මම ෆ්‍රීකවන්සි බෑන්ඩ්ස් කීපයක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි බලමු ඒකේ කොහොමද කියලා. දැන් ඇත්තටම මේකෙදී මට කලින් කම්ප්‍රෙසර් එකේ කියන්න බැරුණා. මේ කම්ප්‍රෙෂන් වලින් කම්ප්‍රෙෂන් කරන තැන අනුව ඉමේජ් එක වෙනස් වෙනවා. සහ ඊට පස්සේ
අපිට ඉන්ෆෝමේෂන් එක කොච්චර අපිට දැනෙනවද ඒක කොච්චර ෆීල් වෙන්න ඕන්ද කොයි වෙලාවකදී ඒක අපිට දැනෙන්නේ කියන එක ඇටැක් රිලීස් වලින් තමයි අපි තීරණය කරන්නේ. මං ඉතින් ඒක ගැන වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඒක එතකොට ඒක මික්සින් පාඩමක් වගේ වෙනවා. ඉතින් ඒ හින්දා නමුත් ඒ ඇටැක් ඇන්ඩ් රිලීස් සහ ත්‍රෙෂෝල්ඩ් එක තියෙන තැන අනුව සම්පූර්ණ මේ ඉමේජ් එක වෙනස් වෙනවා. ඉතින් එච්චර ඉන් ඩීටේල් කියන්න ගියොත් මම හිතන්නේ මේක පැය 3-4ක විතර ගොඩක් දිගට යන්න සිද්ධ වෙනවා. මම එච්චර ඉන් ඩීටේල් යන්නේ නැහැ. නමුත් ඒක ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඔයගොල්ලෝ කවුරු හරි බලන් ඉන්න කෙනෙක් ඒක මේ බැලුවනම් තේරෙවි. සහ තව දෙයක් මට අමතක වුණා දෙයක් කියන්න. මේ මගේ පළවෙනි කම්ප්‍රෙෂන් එකේදී මම කම්ප්‍රෙස් කරන්නේ මැද ඉන්ෆෝමේෂන් ටික විතරයි. මිඩ් ඉන්ෆෝමේෂන් ටික විතරයි. මොකද සයිඩ්ස් වල ස්ටීරියෝ සෙක්ෂන් එකේ තමයි ඔක්කොම රිවර්බ්ස් ඩිලේස් ඒ ඉෆෙක්ට්ස් ටික තියෙන්නේ. මම කම්ප්‍රෙෂන් එක ස්ටීරියෝ ෆයිල් එකටම දැම්මොත් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ ඒක අනිවාර්යෙන්ම මගේ රිවර්බ්ස් ටිකයි ඩිලේස් ඒ ඉෆෙක්ට්ස් ඔක්කොම එයා කම්ප්‍රෙස් කරනවා. එතකොට ඒක මට මේ අවශ්‍ය නැති දෙයක්. ඒ හින්දා මම මගේ මිඩ් ඉන්ෆෝමේෂන් එහෙම නැත්නම් මොනෝ ඉන්ෆෝමේෂන් ටික විතරයි මම කම්ප්‍රෙස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි අනිත් පැරල් කම්ප්‍රෙෂන් එක අපි පාවිච්චි ඒක ඔන් කරලා බලමු. ඒකින් ලොකු වෙනසක් එනවා. ඒකෙන් ඇත්තටම ඒකේ ගේන් ස්ටේජින් වෙනසකුත් එනවා. ගේන් එකේ වැඩිවීමකුත් වෙනවා. සහ මම වෙන වෙනම ෆ්‍රීකවන්සි බෑන්ඩ්ස් ටික මේකේ වෙනස් කරලා පෙන්නන්නම්. එතකොට ඕගොල්ලන්ට තේරෙයි ඒක මොන වගේ වෙනසක්ද වෙන්නේ කියලා. ඒ වෙනස තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් සාමාන්‍යයෙන් මේකෙත් මම මිඩ් සයිඩ්ස් තමයි කම්ප්‍රෙස් කරලා තියෙන්නේ. මේ සෙන්ටර් channel එක මේ සයිඩ් channel එක කලින් කිව්වා වගේම හැබැයි මේකේ මේ පැරල් කම්ප්‍රෙෂන් එකේදී අන්න එතනදී මම සම්පූර්ණ මුළු ෆ්‍රීකවන්සි බෑන්ඩ් එකම මම කම්ප්‍රෙස් කරලා තියෙනවා. පැරලල් කියන්නේ සමාන්තරව ඒක සම්පූර්ණ ඒක සම්පූර්ණයෙන්ම ස්කොෂ් කිරීමක් කම්ප්‍රෙස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක යම්කිසි ප්‍රමාණයකට විතර. ඒක අපි පැරලල් කියලා කියන්නේ. ඉතින් එතන පැරලල් කම්ප්‍රෙෂන් එකක් පාවිච්චි කළා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කියනවා ඇනලොග් සවුන්ඩ් එකක් ගන්න. ඉන්ටර්නැෂනල් සවුන්ඩ් එක ඇනලොග් සවුන්ඩ් එක ඇත්තටම දැන් මම මෙතනදී පාවිච්චි කරන්නේ ගොලායත් සවුන්ඩ් කාඩ් එක පර්ල් බේගේ තියෙන A to D D to A කන්වර්ෂන් එක. ඉතින් මම මේක මාස්ටර් කරන වෙලාවේ මම පාවිච්චි කරේ ස්ටයින්බර්ග් UR44 කියන එක. මට මතක විදිහට ඒකේ ඩයිනමික් රේන්ජ් එක තිබ්බේ 107ක් වගේ. නමුත් ඇන්ටිලෝප් ගොලායත් එකේ 132ක් වගේ කියලා ලොකු හෙඩ් රූම් එකක් තියෙනවා. අපි ඇනලොග් ඉක්විප්මන්ට් ප්‍රොසෙස් එකේදී තියෙන ලොකු ෆැසිලිටි එකක් තමයි මේ කියන්නේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තමයි software වල අපිට සාමාන්‍ය software එකක් DAW එකක් ඇතුළතදී ක්ලිප් වෙන්න ගත්තාම ඒ සවුන්ඩ් එකේ ක්‍රිස්පිනස් එක නැති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇනලොග් වර්ල්ඩ් එකේදී ඇනලොග් ලෝකෙදී වෙන්නේ ක්ලිප් වෙන්න සවුන්ඩ් එකේ සැචුරේෂන් එහෙම නැත්නම් ඒකේ ඩීටේල් ක්ලැරිටි එක හැමදේම එළියට එන්න ගන්නවා. එතකොට එතන තමයි ඩිජිටල් සහ ඇනලොග් කියන දෙකේ ලොකු වෙනසක් මම දකින්නේ. ඉතින් ඒක ඇචීව් කරන්න මට ඇත්තටම තිබුණ නැහැ ඇනලොග් හાર્ඩ්වෙයාර්ස්. ලංකාවේ දැන් ගොඩක් ස්ටුඩියෝස් වල ගොඩක් තැන්වල ඇනලොග් ඉක්විප්මන්ට්ස් තියෙනවා. පර්ල් බේකෙත් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ තිබුණ නැහැ. ඉතින් මම ඒක ඇචීව් කරගන්න මම පාවිච්චි කරා පොඩි ක්ලිපර් එකක්. ඒ ක්ලිපර් එක
මම පාවිච්චි කළ කරේ DB එකක් විතර ඇත්තරම ක්ලිප් කරා කියන්නේ ඇත්තරම ඔයාලට මේ ඉමේජ් එක බැලුවොත් පේනවා ඇති මේකේ මැදින් යන යම් කිසි සීලිං එකකට පස්සේ යම් කිසි තැනකින් පස්සේ එතනින් උඩට යන ඉන්ෆෝමේෂන් ටික එතනින් උඩට යන ඩිජිටලි එතනින් එහාට යන වේව්ස් ටික මේ ඉන්ෆෝමේෂන් ටික එයා වර්චුවලි ක්ලිප් කරනවා. ඒ කියන්නේ එතනින් එහාට ඇත්තටම ඩිස්ටෝට් කිරීමක් සැචුරේට් කිරීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට ඇත්තටම ඒක සාමාන්‍ය DAW එකක් ඇතුලේ වෙනකොට ඒක ප්ලගින් ඒ කියන්නේ ඒක ඇත්තටම අපි මෙහෙම කරමු ඒක ක්ලිප් වෙනවා කියන එක අපි ලිමිට් එක අයින් කරා නම් අපිට ඒක බලන්න පුළුවන්. සද්ද දෙදරන්න ගන්නවා. සද්ද දෙදරන්න අරගෙන ස්පීකර්ස් නිකන් කඩාගෙන යන්න වගේ නවා. ඉතින් එතකොට අපි අර හදපු හැමදේම නැති වෙනවා. අන්න ඒක තමයි ඩිජිටලි ක්ලිප් කරගන්න එපා කියන්නේ. ඒකයි බිඳුවට එහා ගෙනියන්න එපා. හැබැයි මෙතනදි කරන්නේ අපි බිඳුවට එහා ගෙනියනවා. ඒක හෙල්දි විදියකට. එතකොට අපිට perceive loudness එකක්. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන අපි අර mastering කියලා ගොඩාක් අය හිතාගෙන loudness එක කියන එක achieve කරන්න පුළුවන්. හැබැයි එච්චර දුරට යන්නේ නැතුව බිඳුව දක්වා යන්නේ නැතුව බිඳුවෙන් එහාට ගියාට පස්සේ වගේ අපිට එන සවුන්ඩ් එකක් ඇනලොග් වර්ල්ඩ් එකේ එන සවුන්ඩ් එකක් ක්ලිපර් එකක් පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඉතින් ඒකේ මේකේ ක්ලිපර්ස් ගොඩාක් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. මම මේක ස්ටෑන්ඩඩ් ක්ලිප් කියන ක්ලිප් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මම DB 1.20ක් තමයි ක්ලිප් කරලා තියෙන්නේ. ඒකෙන් මම අර පොඩ්ඩක් හැමෝම හොයන ඇනලොග් වයිබ් එක අරගෙන තියෙනවා. දැන් මේක අපි මම මේක enable disable කරොත් ඔයගලන්ට ඒක night and day වගේ වෙනසක් තේරෙයි. ඊට පස්සේ process එක තමයි මේකේ low end එක focus කරන එක. මම ඒක කලිනුත් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මුලින්ම EQ එකෙත් මේකේ low end එක මොනෝ කරගත්තා. මම මෙතනදි පාවිච්චි කරලා තියෙනවා තව වෙන software එකක්. ඒකෙන් ඒක වෙනසක් තේරෙනවා ඇති. කික් එක සහ එතනින් පල්ලෙහාට තියෙන ඉන්ෆෝමේෂන් ටික මොනෝ කරාට ඇත්තටම ඩිජිටල් එක හරියටම සිද්ධ වෙන්නේ නැහැ. සමින් ඇම්පයක් අපි පාවිච්චි කරලා අපිට ඇනලොග් එක මොනෝ කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම හරියට මැද සෙන්ටි ඉමේජ් එක කික් එක හරියට මැදින් බේස් එක ඇත්තටම මැදින් ඒ හරි විදියට අපිට ඒක ඇහෙනවා. ඉතින් මම වෙන තව ප්ලගින් එකක් පාවිච්චි කරලා 100ට පල්ලෙහා තියෙන ටික නැවත මොනෝ කරගෙන තියෙනවා මේකේ. ඒක ටිකක් දුරට සාර්ථකයි. ඇත්තට මේක ඇනලොග් කරන්න පුළුවන් නම් තමයි හරියටම සාර්ථක වෙන්නේ. ඒකෙන් සවුන්ඩ් එක තව පොඩ්ඩක් ફોකස් කරලා එක තැනක තියලා හරියට ඉමේජ් එක හදලා දෙනවා. එතකොට ක්ලිප් එකෙන් පස්සේ ඊට පස්සේ ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ මම කිව්වා ස්ටීරියෝ ඉමේජ් එක වෙනස් කරන එකක්. මේකේ ලෝ ෆ්‍රීකවන්සි ටික මොනෝ තියාගන්න. ඊට පස්සේ මේක ඇත්තටම ඇනලොග් කරනවා නම් තමයි සාර්ථක. මේක ගොඩාක් දුරට ඩිජිටලි අපි සාමාන්‍යයෙන් තියනවට වඩා ගොඩක් හොඳයි. එහෙම තියන්න පුළුවන්. ඊට පස්සේ ඇත්තරම අන්තිමට ලිමිට එක මම පාවිච්චි කරලා තියෙනවා. ඒකේ ගොඩාක් වෙනස් වෙලා තියෙන්නේ ලිමිට එකේ මම
කියන්නේ ගේන් එක ලිමිට එකේ මම මේ ගේන් එක ඇත්තටම ගොඩාක් අඩුවෙන් පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති 0.4යි. කියන්නේ අඩුම ගානේ මේ ඒ කියන්නේ එකක්වත් dB එකක්වත් මම ගේන් කරලා නැහැ. ඉතින් එතකොට මේක අපි බලමු ලවුඩ් මේ software එක මේක levels කියලා software එකක්. ඔයගොල්ලන්ට පේනවාද මේකේ බලන්න පුළුවන් කොච්චරක් LUFS ඒ කියන්නේ කොච්චරක් ද මේකේ dynamic range එක එතකොට මේකේ stereo field එක කොහොමද වැඩ කරන්නේ, peak level එක කොහොමද, මේක ඇත්තටම තව අපිට පුෂ් කරන්න පුළුවන් අවශ්‍ය නම්. මේක පීක් වෙන්නේ නැහැ. එතකොට අපේ ඩයිනමික් රේන්ජ් එක ඩයිනමික් රේන්ජ් එක කියන්නේ අපි ඒ කියන්නේ අපිට ඇහෙන මේ ට්‍රැක් එකේ තියෙන ඉන්ෆර්මේෂන් වලින් වොලියුම් එහෙම නැත්නම් ගේන් එක අඩුවෙන්ම තියෙන එක සහ උඩින් වැඩියෙන්ම තියෙන එක අතර තියෙන ඩිෆරන්ස් එක. එතකොට මේක ගොඩාක් බලපාන්නේ ස්ට්‍රීමින් වලදී. අපි iTunes app එතකොට Spotify ඒ වගේ ස්ට්‍රීමින් සර්විසස් YouTube වලට අපි අප්ලෝඩ් කරනකොට ඒගොල්ලන්ගේ එක සාමාන්‍යයෙන් -11 -14 ඒ වගේ එක platform වල එක dynamic range එක levels දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ limiters වලින් ඒව අඩු කරනවා. එතකොට අපි එතනින් එහාට අපි dynamic range එක ඒගොල්ලන්ගේ තියෙන levels වලින් ඒගොල්ලන්ගේ දාලා තියෙන standard දේවල් වලින් පොඩ්ඩක් එහාට යනවා නම් ඇත්තටම වෙන්නේ අපේ volume එක ඇත්තටම අඩු වෙනවා. ඉතින් මේ වගේ software එකක් පාවිච්චි කරලා ඒ detail ටික හරියද කියලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක අන්තිමටම මම පොඩ්ඩක් ස්ටීරියෝ විත් එක පොඩ්ඩක් වැඩි කරගන්න ඒක ඒ කියන්නේ සයිඩ්ස් වල ස්ටීරියෝ සෙක්ෂන් එකේ තියෙන ඉන්ෆර්මේෂන් ටික පොඩ්ඩක් උරට ගේන්න. එතනින් මේ මාස්ටර් එක ඇත්තටම ඉවරයි. එතකොට EQ 3ක්, compressors 2ක්, clipper එකක්, ඒ වගේම parallel compressor එකක්. ඊට පස්සේ නැවත ඉන්ෆර්මේෂන් ටික low end එක stereo image එක හරියට හරි තැනට ගේන්න ඒක 100 Hz වලින් පස්සේ තියෙන ඉන්ෆර්මේෂන් ටික මොනෝ කරන්න නැවත පාවිච්චි කරලා ඊට පස්සේ ස්ටීරියෝ සෙක්ෂන් එක සයිඩ් සෙක්ෂන් එක පොඩ්ඩක් විත් එක වැඩි කරන්න ඒ ටික ලෙවල් අප් කරන එකක් කරලා ලිමිට් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි මේකේ තියෙන දේවල් ටික. ඉතින් මේ මාස්ටර් එකේ පොළවට වැඩිය මං හිතනවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මාස්ටරින් එකක් කරද්දී සාමාන්‍යයෙන් මාස්ටර් කරනවා කියලා කරන අප්‍රෝච් එකට වඩා යම්කිසි දෙයක් දැනගත්ත කියලා මොන හරි එතනින් එහාට දෙයක් දැනගන්න තියෙනවා නම් අපි මීට පස්සේ තව ඉස්සරහට තව
ක්වෙස්චන එකක් ඒ වගේම ලයිව් ඉවෙන්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා හැමෝන්ටම. ඒ වගේම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් හැමෝම මේකෙන් පස්සේ මැසේජ් එකක් එහෙම නැත්නම් මේ ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා මේ ට්‍රැක් එක අවුට් වුණාට පස්සේ මේක කොහොමද කරේ මේකේ මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒ වගේ තව මොන හරි දේවල් තියෙනවා නම් දැනගන්න මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් ප්‍රශ්න අහන්න. ඉතින් ඕක තමයි මේ මාස්ටර්ගේ කතාව. ස්පෙෂලි මතක් කරන්න ඕනේ කමාජ් සිල්වා කමාජ් මේ ට්‍රැක් එක සිං කරාට වෙනස්ම විදිහකට විශේෂයෙන් කියන්න ඕනේ. ඒකට මිහිඳු ආරියරත්න මතක් කරන්න ඕනේ. මේකේ රෙකෝඩින් ඉන්ජිනියර් වොයිස් රෙකෝඩ් කරේ මිහිඳු. දෙන්නම කැනඩා වල ඉඳගෙන මිහිඳුගේ කමාජ්ගේ නේබ විදිහට හිටියේ මිහිඳු. ඉතින් වාසනාවට කමාජ් මිහිඳු හිටියා මේ වැඩේට. ලස්සනට වොයිස් රෙකෝඩ් කරලා ඉවල තිබුණා. සහ විශේෂ දෙයක් කියන්න ඕනේ ගොඩක් ලංකාවේ සිංගර්ස්ලා ගොඩක් කැමති ඉෆෙක්ට්ස් පාවිච්චි කරනකොට මිහිඳුගේ සහ කමාජ්ගේ රික්වෙස්ට් එක උනේ මේකට රිවර්බ් එහෙම නැත්නම් ආටිෆිෂල් කිසිම දෙයක් වැඩි දාන්න එපා ප්‍රොසෙස් කරන්න එපා කියන එක. ඒකින්ද මගේ මික්සිං ප්‍රොසෙස් එකේදී ගොඩක් ලොකු බරක් අඩු වුණා. සහ මේ ට්‍රැක් එක හදන්න කෝඩිනේෂන් පාර්ට් එක කරපු අමල් ලියනගේව. ඒ වගේම මේකේ විශේෂයෙන්ම මියුසික් කම්පෝසර් ප්‍රොඩියුසර් ට්‍රිමාල් ලියනගේ මේක ලස්සනට හරි ටෝන්ස් පාවිච්චි කරලා හරියට මේක ප්‍රොඩක්ෂන් එක කරලා තිබුණා. ඉතින් ඒ හින්දා අර ටෝන් ඒ හැමදේම තිබ්බහම ගොඩක් මික්සිං ඉන්ජිනියර් මික්සිං ප්‍රොසෙස් එකේදී ගන්න තියෙන ඩිසිෂන්ස් ගොඩක් අඩු වුණා. ඉතින් ඒක මගේ මික්සිං ප්‍රොසෙස් එකේදී කරන්න තිබ්බ වර්ක් ෆ්ලෝ එක අඩු වෙන්න හේතු වුණා. ඉතින් විශේෂයෙන් ට්‍රිමාල් ලියනගේ මතක් කරනවා මේ අවස්ථාවේදී. ඊළඟට මේ ප්‍රොසෙස් එක බ්‍රේක් ඩවුන් කරලා මේක හරියට මම කරේ කොහොමද කියන එක ලස්සනට මේ වැඩේ කරන්න මට උදව් කරපු පර්ල්බී ස්ටූඩියෝ වලට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන. චතුරායට එතකොට ජයසංකර සහ එන්ටයර් ඩිලන් සහ එන්ටයර් ටීම් එකට මේ හැමදේම රෙඩි කරලා මේ ඉක්විප්මන්ට්ස් රෙඩි කරලා මේ ස්ටූඩියෝ ප්‍රමිසස් එක පාවිච්චි කරන්න දීපු එක. මීට වඩා හොඳ මාස්ටර් එකක් ඇනලොග් ඉක්විප්මන්ට්ස් එක්ක මේ රූම් එකේ ඉඳන් හරියට කොහොමද කරන්න කියලා තව ටික දවසකින් අපි ආයේ හම්බෙලා දැනගනිමු. Thank you very much. This goes out to all the unsung heroes around the island who dedicate their lives, their time, their heart and soul to heal this paradise. We salute you. මනුසත්කම හද ගැඹුරේවා රැකවරණය දෝතදරා